carbon copy. Yes, so it is. Yes, it is nice to add addresses to the CC. මොකද ළමයි CC කියන එකට addresses දැම්මම ඒගොල්ලන්ට copy එකක් email එකේ copy එකක් යනවා. Because it is nice to add addresses to the CC field if those people need to know about the subject but are not required to act on the contents. ඔය CC එකට අපි addresses දැම්මම ළමයි ඒගොල්ලන්ට email එකේ copy එකක් තමයි යන්නේ. ඒ වගේමයි CC එකට දාන email address එකේ අයට ඒ email එකට respond කරලා ඒකට react කරන්න අවශ්‍යතාවයක් නැහැ. yes ඒකට respond කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද CC එකට address එකක් දාන්නේ එයාට ඒ message එක දැක්කම ඇති මෙන්න මෙහෙම email එකක් මෙන්න මේ පුද්ගලයා විසින් මෙන්න මේ අයට යවුවා කියලා දැනුම් දෙන්න විතරයි. Because it is nice to add addresses to the CC field if those people need to know about the subject but are not required to act on the content. email එකේ කරන්න කියලා තියෙන දේවල් වලට respond කරන්න අවශ්‍ය නැහැ CC එකේ address එක තියෙනවා. And the BCC blind carbon copy ඒක සමහර companies වලින් use කරන්න අනුමත කරන්නෙත් නැහැ. The BCC field is useful where discretion is required. People in this field are concealed from other recipients in the 2 and the CC and BCC field. මොකද ළමයි ඔය BCC field එකේට email address එකක් දැම්මම එයාට email එකේ copy එකක් යනවා. එයාට ඒ හැමදේම පේනවා. නමුත් ඔය 2 එකේ CC එකේ ඉන්න අය දන්නේ නැහැ මෙන්න මේ BCC එකේ අයට email එක යන බවක්. That's why it is known as the blind carbon copy. ඒක තමයි ගොඩක් companies වලින් ළමයි මෙන්න මේ BCC එක අනුමත කරන්නේ. මොකද ඒකට දාන email address එක සැඟවුන email address එකක් වගේ. sender දන්නවා මේගොල්ලන්ට BCC කරලා යවුවා කියලා. නමුත් වෙන කිසිම කෙනෙක් අර 2 එකේ දාපු email address වල අයට CC වල එකේ email address වල අයට පෙන්වන්නේ නැහැ මෙන්න මේ BCC එකේ මෙන්න මේගොල්ලන්ටත් මේ email එක ලැබුණා. So people in this field are concealed. ඒ කියන්නේ ඒගොල්ලෝ hidden හැඟවිලා ඉන්නේ from other recipients in the 2 and CC and BCC field. They can themselves see others in the 2 and CC but not the BCC fields. BCC එකේ අයට පෙන්නනවා ළමයි 2 එකේ අයවයි CC එකේ අයවයි. නමුත් 2 එකේ අයයි CC එකේ අයටයි ඒගොල්ලන්ට පෙන්වන්නේ නැහැ. So look at the example ළමයි. මම පොඩි example එකක් පෙන්නලා තියෙනවා from bob@domain.com. එයා email එකක් යවනවා john@domain.com එක්කෙනාට. ඒ වගේමයි එයා ඒ email එකේ copy එකක් දාලා තියෙනවා tomටත් tom@domain.com. ඒ වගේමයි එයා ඒ email එක BCC කළා. ඒ කියන්නේ සංගවලත් copy එකක් යවනවා harryට and sueට. subject line එක ළමයි July salary sales figures. So this is the thing. So in this example an email is sent directly to John. John තමයි ඒක directly receive වෙන්නේ by Bob. But he copies Tom by including Tom's address in the CC field. So Tomටත් මේ email එකේ copy එකක් යනවා. නමුත් Tom කවදාවත් මේ email එකට respond කරන්න ඒකේ ලියලා තියෙන දේවල් වලට respond කරන්න අවශ්‍යතාවයක් නැහැ. එයාට නිකන් දැනුම් දීමක් විතරයි කරන්නේ මෙන්න මෙහෙම email එකක් Johnට යවුවා කියලා. But look at Harry and Sue are in the blind copies. Harry and Sue were include කරලා තියෙන ළමයි BCC field. They can see who the original recipients. Harry and Sue, they can see the original recipients were, but Tom and John won't see their name. John nui Tom nui දකින්නේ නැහැ මේ Harry Sue ඉන්නවා කියලා. So that's the use of blind carbon copies.
yes ඇත්තටම BCC එකේ purpose එකක් ලොකුවට එහෙම දෙයක් නැහැ. නමුත් සමහර අවස්ථාවලද සමහර companies වලදී emails යවන්න වෙනවා BCC මේකෙත් කාව හරි include කළා. මොකද ඒගොල්ලෝ බොහෝ දුරට company අයිතිකාරයෝ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම email එකක් ගියා කියලා. නමුත් recipients ලා දන්නේ නැහැ. කියන්නේ 2 එකේ අය දන්නේ නැහැ BCC එකේ අය මෙන්න මේ email එක දෙන්න කියලා. මොකද පස්සේ කාලෙක මොකක් හරි inquiry එකක් යනකොට එතකොට ජෝන්ට කියන්න බෑ බොබ්ගෙන් email එකක් ආවේ නැහැ කියලා. මොකද අනිවාර්යයෙන්ම හැරි සූ කම්පැනි ඩිරෙක්ටර්ස් ලා නම් ඒගොල්ලෝ දන්නවා බොබ් මෙහෙම ඊමේල් එකක් යවුවා කියලා. so ඒක සංගවල තමයි යවන්නේ. so සමහර කම්පැනිස් වල මේ BCC ෆන්ක්ෂන් එක allow කරන්නේ නැහැ. ඒක ඔටෝමැටිකලිම hide කරලායි තියෙන්නේ. මොකද තමන් නොදන්න කෙනෙක් ඔය BCC එකට දැම්ම හැටියම අනිත් අය දන්නේ එයාටත් මේකෙන් copy එකක් ගියා කියලා. so those are the functions of BCC. නමුත් ගොඩක් companies වල ඒක use කරන්න දෙන්නේ නැහැ. Yes, there's a question. Can Harry know that the mail has sent to Sue? නෑ ළමයි. Harryටයි Sueටයි පෙන්වන්නේ නෑ ඒගොල්ලෝ ඔය blind carbon copies වල ඉන්නවා කියලා. Yes, please switch off the microphone. Please mute 21153. Please mute the microphone. Yes, John දන්නවා ටොම්ට යවුවා කියලා. ඒව ඇපිය වෙනවා ළමයි. කියන්නේ 2ECC කිසි ප්‍රශ්නයක් නෑ. ඒ දෙගොල්ලෝ දන්නවා මේ ඊමේල් එක ගියා කියලා. එකම දේ ඔය බ්ලයින්ඩ් අයව පෙන්වන්නේ නෑ. ඒ කියන්නේ හැරි දන්නෙත් නෑ සූට මේක බ්ලයින්ඩ් කාබන් කොපි එකක් එවුවා කියලා. සූ දන්නේ ඒ ඩොමේන් එකේ හැරිට එව්වයි කියලා. ජෝනුයි ටොම් දන්නෙත් නෑ හැරි සූටත් මේ කොපි එකක් එවුවා කියලා. That's the function. ඒක blind carbon copy. Only the sender Bob තමයි දන්නේ මෙන්න මේ ඔක්කොටම මේක යනවා කියලා. So Bob සාමාන්‍ය ඕක purposefully කරන්නේ. කියන්නේ කවදාවත් දැන් ජෝන්ට කවදා හරි කියන්න බෑ මට ඊමේල් එක ආවේ නෑ කියලා. මොකද හැරි දන්නවා ඊමේල් එකක් යවලා තියෙනවා කියලා. සූ දන්නවා, ටොම්ලා දන්නවා. රාදුරටම බ්ලයින්ඩ් එකෙන් කරන්නේ නිකන් සංගවලා තියෙනවා මේගොල්ලොන්ටත් මෙන්න මෙහෙම ඊමේල් එකක් යවලා තියෙනවා. ඒක record purposes වලට. So that's why some companies don't allow this BCC function. ඒකෙන් ගොඩක් දුරට ළමයි activities එද්දි exam එකට වුණත් question එකක් ආවත් අපි කවදාවත් එතන BCC row එකක් දෙන්නේ නැහැ. BCC field එකක් දෙන්නේ නැහැ. තිබ්බත් තියෙන්නේ from to CC and the subject ටික විතරයි. Yes, is that clear? If you have any questions again you can ask as a chat message. Yes, normally BCC people should not reply to these emails. මොකද ඒගොල්ලන්ගේ එකම පරමාර්ථය මෙන්න මෙහෙම ඊමේල් එකක් යවුවා කියන එක තමයි. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් රෙස්පොන්ඩ් කරන්නේ නැහැ ඒ වගේ ඊමේල් එකකට. මොකද ඒගොල්ලෝ තනිකරම බ්ලයින්ඩ් සංගවිලා ඉන්නේ. ගොඩක් දුරට Tom CC එකේ ඉන්න අයත් රෙස්පොන්ඩ් කරන්නේ නැහැ. රෙස්පොන්ඩ් කළ යුත්තේ ඔය to field එකේ ඉන්න අය පමණයි. Yes, is that clear? Yes. Shall we move on now? So after that, the important thing is the subject line. Yes, a reader usually scans over a list of numerous emails every day because certain people, they are receiving numerous emails. So the subject line often determines if the email will be read now or later or maybe never. මං කලින් අර පෙන්නපු මේකේ විදිහට subject line එක තමයි ළමයි මුලින්මම පෙන්눔 කරන්නේ යාට. sender ගේ name එකයි subject line එකයි. It should be highly attractive. A good subject line needs to briefly describe the email's content. The recipient needs to glance at your subject line and want to open your email. So ඒ subject line එක දුටු පමණින් මේක පොඩ්ඩක් glance කරපු හැටියෙම ඒකට reply
බලනවද නැද්ද කියන එක reader decide කළ යුතු මට්ටම. Yes. So, sorry for the delay. Yes, look at the poor subject line I have mentioned, like to-do list. Because it is very vague. මොකද්ද දන්නෙත් නැහැ to-do list එකක් වගේ. නමුත් it is better if you can include the subject line as action items for CEO visit. Chief Executive Officer visit එකක් එනවා. එන්න ඒකට අදාළ action items. අන්න එහෙම එකක් දැක්කම එහෙනම් subject line එක very strong. කට්ටිය මෙහෙනම් පොඩ්ඩක් email එක කරලා බලනවා මොනවද මේ කරන්නේ. නමුත් to do list කිව්වම ගොඩක් අය ඒකට attention එක pay කරනවා අඩුයි. Again another poor subject line is kind of a new process. ඒකත් it is very vague. කිසිම පැහැදිලිතාවයක් නැහැ මේ මොකේ process එකක්ද මොකක්ද කියලා. But it is better if you can write the subject line as new hiring process, immediate implementation. And it is very important. New hiring process. එහෙනම් දන්න මේ staff එක recruit කරන්න වෙන්නේ නැති. For immediate implementation. It is better. And again a poor subject line is like request for information. It is all right, but it is not very specific. අපි දන්නේ මේ මොන information, but much better if you can send a very specific subject line like request for software development update. අන්න ඒක දුටු පමණින්ම දන්නවා එහෙනම් මේ software update එක ගැන තමයි අහලා තියෙන්නේ කියලා. They will immediately respond. ඒගොල්ලෝ දන්නවා එහෙනම් මොකද්ද අදාළ කෙනාට හරි email එක අඩු ගානේ forward කරන. Rather than mentioning request for information. Moving from that, the other important thing is the salutation, greet and the closing, the formally. Yes, establish and maintain a formal tone through the use of greetings and closings. Greetings and closings allow you to establish a connection with your audience by clarifying the content immediately. If you greet people properly and if you close your emails properly, then it is very good impression for the receivers. So greetings and closings should not be informal because these are business communication, and whenever you are communicating with people, much better you can use a very formal greetings. So rather than using hi, hey, what's up, later and so on, much better if you can include dear professor, dear lecturer, dear vice chancellor, වගේ very formal greetings එනවා නම් වඩා හොඳයි. I will show the examples one by one later. So in formal emails, these are the things that you need to know. So writing to someone when you do not know the name in formal emails, if you are writing it to someone who don't know the name, the opening should be start with a like a dear if companies don't know. Dear Fronius, it's a company, a chain of companies. If the department is known, then dear sales department, something like that. If none of the above is known, dear sir or madam. So it can address anyone, dear sir or madam. That is the most. And when closing, it is all right to use yours faithfully. In United Kingdom, they are using that emails, and also sincerely in US. In America, they are using, if not, kind regards is also accepted in form. But I have included the other section, that doesn't matter. But in the modern day, kind regard is considered also as a very formal one. And also look at the other side. Writing to someone you know the name. So then you can start is with the opening, dear Mr. Lucas, or dear Dr. Lucas, or dear Professor, or dear Miss Smith, or dear Mrs. Smith. Or you can use dear Miss Smith even for married or an unmarried woman. Even for closing, any of these are fine. But most importantly, keep in mind this, yours sincerely, yours faithfully. We are more
use them more in the official letters. But regards, kind regards, sincerely can be used in email addresses. Because closing it doesn't matter, but make sure you are closing it very formally. In email address, in writing emails, opening and closing salutations can be followed by a comma. I told you this specifically because in official letters we have informed you about the open punctuation. කියන්නේ ඒවයි closing නුයි මේ commas full stop මුකුත් දාන්නේ. නමුත් emails වලදී දැම්මට කිසිම ප්‍රශ්නයක් ඒක නොදැම්මයි කියලාත් ප්‍රශ්නයක් නැහැ. ඒ punctuation එක කිසිම ප්‍රශ්නයක් නැහැ. So these are the examples with regard to formal emails. Yes, and the other thing I would like to show about the semi-formal emails also. නමුත් වඩා හොඳයි ළමයි if you can pay attention to the formal emails I have shown in the previous slide. So we are using this semi-formal structure with people you do not know very well. Sometimes it is difficult to know if the email needs to be formal or semi-formal also. So it's a good idea to copy the email style of the person who writes to you. Like in the opening, Dear John, Dear Olivia. Closing in the semi-formal, you can use thanks, best regard, yours. So these are used in the semi-formal one. But whenever for the academic purposes, lamai, use the previous slide examples. Use the formal email example greetings. So moving to the informal emails, I have again given you a list. This is just for your understanding, but please do not use them in the academic purposes. ඒ කියන්නේ ළමයි exam එකට question එකක් එනවා නම් assessment එකකට එනවා නම් මේ informal examples භාවිතා නොකර ඉන්නව නම් වඩා හොඳයි. But for your knowledge, I have given these things. That's why I have specifically made. In many companies, informal emails are sent between colleagues, but however, their use should be avoided or limited to friends and family. Should be very limited. For your information, I have given you. නමුත් මේකට ලොකු අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ. Formal emails ගැන බලාගත්තම ඇති. Yes, moving from that, again, another some vocabulary for you all, formal and informal vocabulary. So formal emails use different vocabulary to informal emails. So look at the formal sample phrases that we are using and the informal. So formally we are using the thank you, but informal we can use thanks. And in the formal format we can say I would like to apologize for rather than sorry for. I would appreciate it if you rather than telling can you. Yes, would you happen to know rather than do you know? Would you happen to know? And unfortunately I will not be able to rather than straight away I can't. වඩා හොඳයි ළමයි unfortunately I will not be able. And I would rather not. වඩා හොඳයි ළමයි එහෙම ලියනවා නම් rather than I don't want to. So please pay attention to these formals. පොඩ්ඩක් විනාඩි එකක් හෝ දෙකක් ආයේ ටික go through කරගන්න ළමයි. Yes, thank you for your questions. Yes, we can use warm regards. Yes, warm regards normally is semi-formal. It is in between formal and informal. Yes, moving from that, here comes to the signature part. Yes, I think most of you have the signature question. Yes, after the main body, we close the email with the closing salutation like kind regards.
because I have used it, because most of the emails අපි ගොඩාක් දුරටම ළමයි ඔය kind regards තමයි use කරන්නේ. Followed by a signature. මෙතන මම ඔය signature එක කිව්වා කියලා කලබල වෙන්න එපා ළමයි. මොකද signature එක email එකේ දාන්න පොඩි software එකකින් කරගන්න ඕන වැඩක්. signature එක නැතයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ ළමයි. You can write the sender's full name. Normally the signature is the sender's full name, his position in the company and the company name if applicable, and his contact details. Signature එක සමහර companies වල දාන්න කියනවා නම් ඒ software එක ඒ companyයෙන් provide කරනවා. මොකද signature එකක් දාලා ඒක එතෙන්ට paste කිරීමක් වගේ වැඩක් තියෙන්නේ. එහෙම නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ළමයි. signature එක යටතට ඒ දෙන්නේ sender's full name එක. So look at the format that I have mentioned here. Kind regards, that's the closing salutation. And immediately after that, you write the full name like Ajanta Pereira. And you leave a space and you are mentioning the positions, department and the company name. Assistant Professor, Department of Electrical Engineering, University of Sri Jayawardhanapura, Gangodawila, Nugegoda. And after that, the company address. If company address also, that's the University of Sri Jayawardhanapura, Gangodawila, Nugegoda. And after that, the contact details, the telephone number, fax number, the email, and the website. So to this full section, sometimes people consider it as the signature section. That's why the signature is used. නැතුව ළමයි ඇත්තටම මෙතන අස්සන දාන්න කියනව නෙවෙයි email එකේ. That section is known as the signature section. සමහර companies වල ඉතින් signature එක දානවා. ඒක දාන්න ලොකු දෙයක් නෑ. It's with by installing a small software. If not, කිසිම ප්‍රශ්නයක් නෑ ළමයි. This signature section means the closing salutation, kind regards, full name එක Ajanta Pereira, ඊට පස්සේ තමන්ගේ details, position එක assistant, department එක. Yes, is that clear? මොකද ගොඩාක් questions අහලා තිබ්බ මේ signature එක දාන්නේ කොහොමද කියලා. ඉතින් අර panning ලියන signature එක නෙවෙයි මෙතන තියෙන්නේ ළමයි. Yes, can't we put that address part when starting the email as a letter? බෑ ළමයි. මොකද එතන උඩින් දාන්න එපා. එතන උඩින් email එකේ එන්නේ ඔයගොල්ලෝගේ email address එක. ඒක තමයි senders address එක හැටියට ඒ දෙන email address එක. මේ තියෙන්නේ ළමයි මොනවාම හරි double check කරගන්න. email එකක් යව ඉන්න ඕනේ නැහැ. telephone number එක දැක්ගත්තා. over the phone එක කතා කරගන්න පහසුයි. ඒකයි signature section එකේ ඔය ඔක්කොම දාන්නේ. නැතුව address ආයි උඩට දාන්නේ නැහැ. ඒ දාන්නේ ළමයි official letters වල. ඒ structure එක වෙනයි මේක email structure එක. Yes, moving from that, the other important thing is the format of an email. The opening paragraph clearly state what the email is about. And after that, you can have some more paragraph. If not, bullet points වලින් දැම්මත් කමක් නෑ ළමයි the body එක. Short paragraph. Break it up into short paragraphs. It makes it easier to scan. Most people will scan an email rather than read it entirely. මම ඒක entirely කියවනවට වැඩිය ඔය bullet points තියේදී කියව ගන්න පහසුයි. Bullet points, numbered list, space out key points. The actions required to complete our project are build the circuit, test the circuit, obtain CE mark, finally compile a final report. ඔහොම තිබ්බම ළමයි කෙනෙකුගේ මනසට යනවත් ඒක ඉක්මන්. paragraph එකක් කියවලා understand කරගන්නවට වැඩිය මෙන්න මේ actions ටිකයි කරන්න තියෙන්නේ කියලා. Yes, you can choose a legible font and a color. Black Arial or Times New Roman 11 or 12 point is recommended. මම මේ කියන්නේ recommended. තමන්ගේ ඒ companies වල වෙන format වෙන font size use කරනවා නම් and keep sentences short and paragraph to about 4 lines maximum. Leave a blank line between the paragraphs. පොඩි blank space එකක් තිබ්බ. So these are the normal standard formats. එහෙම කියන තමයි අනිවාර්යයෙන්ම Arial Times New Roman. These are just standard rules under the format.
The other important part is it is better if you can do a spelling and a grammar check. Yes, we think it does. Poor spelling and grammar show a lack of attention to detail and sends the wrong message about yourself and how you do business. So වඩා හොඳයි ළමයි grammar check එකක් යනවා නම් සමහර වෙලාවට ඕක අමුතුවෙන් check කරන්න දෙයක් නැහැ. In most companies now they are using the US English. ඒ කියන්නේ United States English තමයි ගොඩක් දුරටම word වලට දාලා තියෙන්නේ. ඉතින් මොකක් හරි වැරදි message එකක් type කරුව හැටිය ළමයි red dotted line එකක් අනිවාර්යයෙන්ම ඒ word එක යටින් වැටෙනවා. ඒ red line එකක් වැටෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේකේ spelling error එකක්. නැත්තම් මොකක් හරිම error එකක් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට ළමයි ඒ red line එක උඩ right click කරලා හරි වචනේ තෝරලා දාන්න. අමුතුවෙන් මේක ආයි grammar spelling check කර කර ඉන්න අවශ්‍යත් නැහැ. So most email programs today have built-in spell checkers. So there is no excuse. අනිවාර්යයෙන්ම වැරදි spelling එකක් type වුණ හැටියෙම Microsoft Word එකේ වුණත් එහෙමයි ළමයි red line එකක් ඒ word එක යටින් වැටෙනවා. Saying that it is wrong. So you would not send a letter that was poorly punctuated or use no capital letters. So if you have that inbuilt spelling checker අනිවාර්යයෙන්ම හැම computer එකකම එනවා. So it is not a problem. And the other thing, the contractions. ගොඩාක් දුරටම ළමයි when writing emails do not use contractions. ඒ කියන්නේ ළමයි කෙටි යෙදුම් ගොඩාක් දුරටම emails වලදී දාන්න යන්න එපා. Like I am, didn't, you'll. Yes, in the formal writing අපි හැමතිස්සෙම මේකේ full form එක තමයි ලියන්නේ. I am writing to ask for some information rather than I am writing to ask for some information. කෙටි යෙදුම් ගොඩාක් දුරටම මගාරින්න ළමයි in email writing. මොකද formal emails වලදී we don't use contractions. Yes. And the other thing, ගොඩක් ළමයි questions අහලා තිබ්බා about the body of the email. So කොච්චරක් ඒක ලියන්න ඕනේද paragraph කීයක් වගේ ලියන්න ඕනේද? So how much should I write in an email? So email is a quick and a simple communication. As a general guide, that means roughly 4 or 5 paragraph at most. සාමාන්‍යයෙන් paragraph 4ක් හෝ 5ක් නම් උපරිම ඇති. ඊටත් වැඩිය ලියන්න වෙන අවස්ථාවක නම් මුලින්ම ඔය paragraph 4දී 5දී ඒ ටික ලියලා යවන්න. There's something else I want to clarify. ඒ පුද්ගලයාට දන්වන්න ඊළඟ ඊමේල් එකේ ඊටු ටික ලියලා එවනවා කියලා. නැතුව තනි ඊමේල් එකක ඔය paragraph 4ක් හෝ 5කට වැඩිය ලියන්න යන්නත් එපා. Due to the limitations of formatting and layout, anything much longer than that is probably best sent as a separate attachment, such as a Word file. ඊටත් වැඩිය research proposal එකක් වගේ දෙයක් මොනවා හරි ලොකුවට ලියන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම එහෙනම් ඒක Word file එකක ලියලා attachment එකක් හැටියට යවනවා නම් වඩා. මොකද ළමයි email body එකක සාමාන්‍යයෙන් standard rule එක 4 to 5 paragraph. So most people have a limited attention span with email. If they are receiving a lot of mail, you won't get the main message explained in the shortest possible space. තමන්ට ඒ පුද්ගලයාගේ අවධානය දිනාගෙන ඒ කාර්යයත් කරගන්න අවශ්‍ය නම් වඩා හොඳයි මුලින් short email එකක් යවලා ඒක consent එක අරගෙන ඊට පස්සේ attachment එකක් හැටියට ඊටු ටික යවනවා. Yes, the other things you need to keep in mind. Use an informative subject line which says what the email is about. වඩා හොඳයි subject line එක if it is very informative now. Because write the most important information first. After the subject line, whenever you are writing the first paragraph, start with the most important information. And use numbers and bullet points to make the message more clearer. And use simple grammar. Avoid things like passive voice. As emails are a fast means of communication, they tend to be less wordy and complex than formal letters. Passive voice මග අරගෙන ලියන්න පුළුවන්. And the other major thing lamai, write short sentences. Man කලින් පෙන්නපු examples කලින් lecture එකේදීත් මම පොඩි example එකක් පෙන්නුවා. Always try to use short sentences. Standard formal language කරන්න කියලා lengthy complex sentences දාන්න යන්න එපා. Use short sentences. And use paragraphs to keep the email clear and easy to understand.
කීපයක් අඩලා තියෙනවා නම් හොඳයි. මොකද එතකොට කියවන්නට ඒක තේරුම් ගන්නත් පහසුයි. And things to avoid doing. Write hello as your subject line. ගොඩක් subject line එකේ hello කියලා දාන්න එපා formal emails වල. And write about irrelevant issues. No need. The reader will soon hit delete if the email does not get to the point. අනවශ්‍ය විස්තර තිබිච්ච හැටියම reader ඔක කියවන්නේ. And give personal information that you don't want anyone else to know. Personal information එහෙම ඉලා වැරදි පුද්ගලයෙක් අතට යන්න පුළුවන්. And use capital letters to write whole words as in email. This is considered shouting. Official letter එකක උනත් ළමයි full capitals වලින්ම letter එක කවදාවත් ලියන්න යන්න එපා. ඒක නිකන් අර sender ට නිකන් කෑ ගහනවා වගේ. And also don't use different fonts in the email. Stick to a certain font. මොකද different fonts දැම්මම it is very rude in an email. And the other things, avoid using colored type, freaky styles and sizes, colored backgrounds and unnecessary logos and graphics. එක පාට වලින් එක sentence එකක් දම් පාට අනිත් sentence එක තව පාටක්. Don't use that. Stick to a black color on the white background. This will distract the readers from your message. And the other thing, do not use italics unless it is highly important. Because the reason may be misunderstood. Italics දානවා නම් that part should be highly important. And the other thing, do not use text messaging language like because, uni, by the way, lol, for your information, FYI, etc. Because in business they can be misinterpreted and detrimental to your message, as the recipient may not understand them. මොකද ඕ අපි දැනගෙන හිටියට සමහර වෙලාවට එහා end එකේ අය දන්නේ නැති වෙන්න පුළුවන්. And the other thing, do not use smileys or emoticons. That means hina moonu api SMS message එකක් දාන්නේ. They may be misunderstood and come across as unprofessional. So please try to avoid them also in your emails. And finally, some more suggestions. Never use all capitals, as I told you earlier. Because read your message carefully before you click the send button. The tone of an email can often be misinterpreted. The send button එකෙන් යවපු ගමන් ආයි email එකක් edit කරන්න බෑ ළමයි. ආයි ඒක ආපහු ගන්න බෑ. It is done. Have someone else proofread your message before you send it. If you are sending a highly important email, imagine if you are sending to someone in abroad or for a job application, have someone else to proofread because there can be some mistakes. It may be easier to find errors if you print and review your email. And also scan your resume for viruses before you attach it to your email. සමහර ලාවට resume එකක් CV එකක් attach කරනවා නම් පොඩ්ඩක් ඒවත් virus checkup එකක් දාන්න. And also if you are doing some attachments, name your document, your name and the resume. Because employers receive hundreds of resumes via email. තමන්ගේ CV එකේ වුණත් කමක් නැහැ. මේ name your document තමන්ගේ නමින් ඒක name කරන්න. Other thing, do not just rely on email. Emails can be lost. Email එකක් යවලා reply එකක් එනකම් බලන් ඉන්නත් එපා. අනේ මේක. Always do a follow up. Assessment එක උනත් එහෙමයි. තමන් එවලා මොකක් හරි unsure ගතියක් තියෙනවා නම් internet connection එක lost වුණා නම් අනිවාර්යයෙන්ම LMS එක through subject coordinator හරි contact කරගන්න මේක ආවද නැද්ද කියලා. Follow ups can often be done via the telephone or regular mail. අනිවාර්යයෙන්ම follow up එකක් කරන්න email එකේ ආපු එක කාරණාව if it is very important. මොකද ඒක මතම rely වෙන්න එපා. මතිස්සෙම. Yes, finally creating a formal tone. So if now you all are university students, so whenever you communicate within the university, make sure that you all are using proper titles. If your audience is a PhD holding professor, use the titles professor or doctor. If you are unsure of your audience title, research it by looking at websites or calling your audience department. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද තමන් කරගන්න ඕන කාර්යය කරගන්න අවශ්‍ය නම් make sure you address them properly.
Keep your request simple and writing blocks of text rather than one long paragraphs. Finally, again, using spell check when you examine your spelling and grammar before sending an email, because you are likely to catch errors before your audience read them. මාරෙම තමන්ගේ audience එක email එක යන්න කලින් තමන් වැරද්දක් දකින්න එක හොඳයි. Yes, again, some of you have sent certain questions. Yes, please, if you have any questions, because today is the second part of the lesson. If you have any questions, please send them as text messages. We are happy to answer them. Again, take a small break. Yes, thank you very much for your questions. Yes, moving from that, I would like to show you a sample answer for an question on email writing. I think hope all of you have your manual with you. In the manual towards the end, we have a question on writing an email address to the British Council inquiring about the English courses. So for such an question, this is the sample answer that you can write for such an instant. So look at the sample answer there to britishcouncil@gmail.com, and obviously your email address will appear. So here we are not including CC or BCC because no need. Yes, look at the subject line, Lamai. It should be something very attractive, and as soon as the Secretary of the British Council sees this, then he or she will understand the requirement, inquire about the English courses. Because the summary of the whole email has been given there.
So dear sir, you can start with this kind of a sentence also. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. පොඩි introduction එකක් දීලා පටන් ගන්න පුළුවන්. Yes, by giving a brief introduction. I, so and so, an undergraduate of the University of Sri Jayawardhanapura and interested in following the English courses conducted by your institute. So as you can see in the business communication, the very first sentence, your requirement has been mentioned. I'm interested in following the English courses conducted by your institute. So first paragraph mean this. නැතුව first paragraph කියලා ඒකේ ගොඩාක් sentences ලියන්න යන්න එපා. මම ජයවර්ධනපුරේ දැන් first year එකේ හරි අමාරුවෙන් ඉගෙන ගන්නවා. ඔය වගේ විස්තර අනවශ්‍ය ඒවා අවශ්‍ය නැහැ. So you straight away mention the purpose. And look at the second paragraph. More details ටික second paragraph එකේ mention කරන bullet form එකෙන් කමුණත් කමන්නේ. I'm highly grateful to you if you could send me the following details regarding the availability of English courses at your institute. The course commencement, course fees, time duration, the lecturers. So immediately the reader will notice what your requirement. කවද්ද පටන් ගන්නෙ, course fee එක කොහොමද, time duration එක, lecturers ලා කවුද, foreigners ලාද, local අයද. Finally, I hope you will send these details along with the council brochure. That kind of a sentence is, and you can end the email like thanking you, regards, kind regards, your name, Mr. Pereira. So this is a sample answer. I think I have uploaded the slides to the LMS, so you can download it. So that's it with regard to the emails lesson. So again, if you have any questions, please send them as text messages, chat messages. And thank you very much for joining with us today. Thank you.